කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ potential well එක නැත්නම් 1D square well එක දිල්හාන් එක දිගට කතා කරයි ඒත් එක්කම තව පොඩි දැනුම් දීමක් කරන්න තියෙනවා අපි හිතන් ඉන්නවා දැනට තාම අපිට හරියටම ඒ කියන්නේ හරියටම විස්තර කරන්න බෑ කවදා පටන් ගන්නීද කියලා අපි සාපේක්ෂතාවාදය ගැන තව ලෙක්චර් සීරීස් එකක් ලෑස්ති කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා එතන ඇත්තටම දිල්හාන් කතා කරලා තිබුණා අපි දන්න හොඳම විද්‍යාඥයෙක් මේ ගැන දැනුම තියෙන ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් ඒ වගේම තමගේ ආචාර්ය උපාධිය කරන කෙනෙක් ඩර්වින් යුනිවර්සිටි එකේ හසිතේ රන්ද කියලා මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් එයා ගොඩක් වෙලාවට පළවෙනි ලෙක්චර් එක කරනවා කියලා කිව්වා. ඉතින් ඒකත් දැනුම් දීමක් වශයෙන් කරලා අපි අද ලෙක්චර් එක පටන් ගමු. Right. Thank you මිතුන්. හරි. අපි අද ඔයගොල්ලෝ අද අලුතෙන් අපිට සම්බන්ධ වෙනවා නම් අපි අද කරන්නේ මේ අපේ quantum සිංහලෙන් කියන තීම් එක යටතේ අපි හිතුවා සිංහල මාධ්‍ය භාවිතයෙන් quantum විද්‍යාව ගැන ලෙක්චර්ස් කිහිපයක් අපේ බේසික්ම ටාගට් එක උනේ A level ඉවරච් වගේ ළමයි සහ ඕන ඉන්ට්‍රස්ට් එකක් තියෙන ඕන කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් සිංහල මාධ්‍යෙන් කරන්න යන්න. අපි මුල් සති 5 ඇතුළතදී අපි පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් ගත්තා. wave function එකක් කියන්නේ තරංග ශිතයක් කියන්නේ මොකක්ද කියලා බැලුවා. ඊට පස්සේ එක එක ඔපරේටර්ස් විශේෂයෙන්ම අවශ්‍ය වෙන ගම්මිතාව සහ විස්ථාපනයට අදාළ ඔපරේටර්ස් දෙක සහ හයිසන්බර්ග් කන්සර්න් ප්‍රින්සිපල් එකෙන් තමයි අපි ගිය සතියේ අපි මේ කතා කරගෙන ආපු දේවල් නැත්තුවේ. අද අපි ඇත්තටම ඇප්ලිකේෂන්ස් පටන් ගන්න තමයි අපි අද දැස්ති වෙන්නේ. පළවෙනි ඇප්ලිකේෂන් එක සරලම එක තමයි infinite square well. අපි මේකට තව සමහරලාට ඔයගොල්ලෝ කියලා දැකගෙන ඇති particle in 1D box කියලාත් කියනවා. මේක තමයි සරලම යෙදීම මේ quantum භෞතික විද්‍යාවේ තියෙන සරලම යෙදීම විදිහට ගන්න පුළුවන්. ඒතකොට මේ අපි අද ඉඳන් අපි අද පටන් ගන්න ලෙක්චර් සීරීස් එකේ ඊළඟ අද සහ ඊළඟ ලෙක්චර්ස් දෙකේම කරන්නේ අපි යෙදීම් අපි build up කරපු Schrödinger equation එක time independent Schrödinger equation එක එක යෙදීම් ගැන තමයි අධ්‍යයනය කරන්න යන්නේ. හරි එතකොට during the next 3 lectures අපි ළඟ lectures තුනේදී අපි ස්ටඩි කරනවා එක basicallyම කරන්නේ එක Hamiltonians. අපි Schrödinger equation එක ලිව්වා අපි මම හිතන්නේ දෙවෙනි සතියේදී වගේ time independent Schrödinger equation එක අපි මේ කිව්වා මේක F සමාන ma classically F සමාන ma වගේම quantum mechanically තියෙන Schrödinger equation එක දැන් අපි බලන්නේ මෙන්න මෙතන මේ Hamiltonian එකට ගන්න පුළුවන් එක forms අපි අද බලන්නේ particle in 1D box කියන එක. right ඒක තමයි මම හිතන්නේ basicම introduction එක. හරි ඊට පස්සේ බලමු particle in 1D box මොකක්ද මේකෙන් කියන්නේ physically කිව්වොත් මොකක් හරි particle එකක් තියෙනවා free particle එකක් තියෙන සරලම උදාහරණේ. එතකොට free particle එකක් කියන අපි අදහස් කරන්නේ කිසිම interaction එකක් coulomb electron අතර තියෙන coulomb interaction එකවත් ඒක කිසිම nuclear physics පැත්තෙන් බැලුවොත් ඔය weak interactions එහෙම මොකුත් නැහැ. තියෙන්නේ මේක freely move වෙන්න පුළුවන්. එතකොට මෙයාට තියෙනවා ගම්මිතාවක් මොකක් කරුම් p කියලා කියමු. 1D box කියවහම පොඩි constraint එකක් තියෙනවා. මොකද්ද මේ දැන් 1D කියන එක අදහස් වෙන්නේ මෙයා x අක්ෂ විතරයි මෙයාට ගමන් කරන්න පුළුවන්. එතකොට physical application එකක් විදිහට මේක ඇත්තටම ideal system එකක්. මෙහෙම systems නෑ කොහෙවත්. හැබැයි අපිට නිකන් හිතුවොත් physical application එකක් විදිහට ඔයගොල්ලෝ හිතුවොත් ඔයගොල්ලෝ කාබනික රසායනයේ තියෙන conjugated molecules right carbon bond double bond තියෙන. ඒතකොට ගොඩාක් දිග carbon double bond තියෙන molecule එකක් ගත්තොත් ඒ carotenoids වගේ
අපිට හිතන්න පුළුවන් සෑහෙන approximation එකකට මේවා 1D box එකකට සමානයි කියලා. ඉතින් ඒ හින්දා මේක ideal situation එකක් වුණාට examples තියෙන්න පුළුවන් එදිනදා ජීවිතේදී යෙදීම් තියෙන. ඒතර 1D box එකක් කියන්නේ මේ particle එකට යන්න පුළුවන් එක x direction එකේ විතරයි. ඊළඟට දැන් මේකෙන් තමයි 1D කියන්නේ. but box කියන්නේ මොකක්ද? box කියන්නේ මෙයාට x direction එකේ ඕනම يعني ධන අනන්තේ ඍණ අනන්තේ ඕන තැනකට යන්න බෑ. මොකක් හරි constraint එකක් තියෙනවා. අපි constraint එක විදිහට දාමු x සමානයි බිඳුවේ ඉඳන් x සමානයි මොකක් හරි a කියලා දුරක් වෙනකම් විතරයි මෙයාට යන්න පුළුවන්. ඒ හින්දා අපි particle එක box වෙලා තියෙනවා. එතකොට can move in this region. මේකත් හිතන්න පුළුවන් ඇත්තටම මොලිකියුල් එකක වුණත් දැන් ඔය කාබන් තියෙන 5 conjugated system එක කියන්නේ 5 බන්ධන තියෙන පද්ධතියක මොලිකියුල් එකේ කොන් දෙක අතර විතරයි 5 electrons වලට යන්න පුළුවන්. ඒතර අපිට හිතන්න පුළුවන් මේක ඒ කියන්නේ මේ තියෙන ideal system එකේ application එකක් විදිහට කාබන් මම කියන්නේ මේ වගේ එකක්. කාබන් ඩබල් බොන්ඩ් විතරක් තියෙන මොලිකියුල් එකක් හරි. මෙහෙම තියනවා නම් මේක නිකන් real life application එකක් කියලා හිතන්න පුළුවන්. right. එතකොට 5 electrons වලට apply කරනවා. හරි. එතකොට දැන් මේ තියෙන්නේ අපි physical system එක අපි දැන් මේක කොහොමද Schrödinger equation එකට convert කරන්නේ? දැන් Schrödinger equation එක අපි කිව්වා මෙහෙම Hamiltonian කියලා operator එකක් තියෙනවා. මම පොඩි මතක් කිරීමක් කරන්නම්. Hamiltonian එක අපි හැදලා තියෙනවා. ඒ Hamiltonian කියන්නේ total energy operator එක. එතකොට දැන් අද අපිත් එක්ක join වෙන්න නම් කවුරු හරි අපි මේක තක්ක ඉක්මනටම සරල හැදීමක් දුන්නොත් Hamiltonian කියන්නේ operator එකක්. operator කියන්නේ function එකක්. එතකොට මේක හැදලා තියෙනවා kinetic energy කියන සහ potential energy operators දෙකෙන්. right. එතකොට kinetic energy එක operator එක අපි ගිය සතියේ කතා කරා. kinetic energy operator එක ගන්න කොහොමද? මුලින් අපි classical kinetic energy එක ලියනවා. දැන් මෙතන තියෙන free particle එකක්. එතකොට free particle එක ගන්න half mv² as the particle is free to move. kinetic energy එක ඇත්තටම half mv² විතරයි මොකක් වුණත්. ඊළඟට මේක ගිය සතියේ කතා කරා. මේක කොහොමද අපි convert කරන්න ඕන? අපේ momentum operator position සහ momentum operators වලට. එතකොට අපිට හම්බ වෙනවා mv² උඩයට නොයි m වලින් වැඩි කරා. මේක half p² over m. ඊළඟට අපි operator එක ගන්න quantum mechanical operator එක අපි ගන්නේ p කියන එක replace කරනවා -i h bar d over dx. මේ relationship එක නේ හැටි ඇත්තටම ගොඩක් deep discussion එකකට යන්න ඕනේ මේක explain කරන්න නම් basic idea එක තියෙන මේ අපි මේ relationship එක ගත්තොත් classical mechanics වල quantum mechanics වල tally වෙනවා ඒක classical limit එකේදී. ඒ විදිහට තමයි මේ limit එක මේ expression එක අරන් තියෙන්නේ. ඒ උනාට මේක ගැන මම ඊට වඩා ලොකුට පැහැදිලි කරන්න නැහැ. but අපි අපේ දැනුමට දැනට දැනගන්න ඇති මේ momentum operator එක ගන්න පුළුවන් -h bar d over dx කියන operator එක. එහෙම වුණාම දැන් මේ classical operator අපි දැන් quantum operator එක වෙන්නේ 1/2m -i h bar d over dx මේ සම්පූර්ණ එකේ මේක දෙපාරක් ඇප්ලයි කරන්න නැත්තම් -i h bar d over dx. එතකොට අපි දන්නවා i වර්ගය කියන්නේ -1. එතකොට එතන -h bar squared over 2m d squared over dx squared. right. දැන් මේ තමයි classical kinetic energy operator එක. දැන් අපි දන්නවා moment දැන් ඊළඟට අපිට ඕන potential energy operator එක. දැන් ඒක construct කරන්න නම් අපි දන්නවා මේ particle එක මේ තියෙන්නේ මෙන්න මේ range එකේ විතරයි 0යි a අතර විතරයි. එහෙමනම් මේ wave function එක probability basically probability එක මෙන්න මේ range එකේදී probability එක 0 වෙනවා. මොකද particle එක තියෙන්නේ මේ ඇතුළේ විතරයි. දැන් මෙහෙක ගන්න පුළුවන් එක විදියක් තමයි අපිට infinite potential එකක් තියෙනවා කියලා ගත්තොත්. right. potential එක ගොඩාක් වැඩි නම් particle එකට මේ මෙතනින් මෙහාට එන්න බෑ. ඒ විදිහටම මේ range එකේ potential එක infinite කියලා ගන්න පුළුවන්.
මොකද අපේ ඒ කියන්නේ අපි හදු ඒ කියන්නේ අපි නිකන් මේ සිස්ටම් එක ඩිෆයින් කරන පාටිකල් ඉන 1D box කියලා සිස්ටම් එක ඩිෆයින් කරනවා. එහෙමනම් අපි කියනවා wave function එක යම් මේ රේන්ජ් එකේ ඇතුලේ බිඳුව වෙන්න ඕන. ඒකෙන් කියනවා potential එක infinite වෙන්න ඕන මේ boundary එකට එළිය. එහෙනම් අපිට potential එක ඩිෆයින් කරන්න පුළුවන්. බිඳුවයි x නොයි අතර බිඳුවයි a නොයි අතර potential එක බිඳුවයි. otherwise කියන්නේ x කුඩයි බිඳුව o x විශාලයි a නම් potential එක infinite කියනවා. right? එතකොට ඒ කියන්නේ දැන් මේ particle box එක ඇතුළේදී potential එක බිඳුව වෙන්නත් ඕන. මොකද වෙන කිසිම interaction එකක් නැහැ. classically නිකම් move වෙන්න පුළුවන්. එළියේදී infinite වෙනවා. right. එතකොට මේක තමයි අපි බේසික් හැමිල්ටෝනියන් එක. එතකොට අපි දන්නවා මේ තියෙන්නේ potential energy operator එක, මේ තියෙන්නේ kinetic energy operator එක. එතකොට total energy wave function එක සමානයි phi. දැන් අපි මේක solve කරනවා. with t and b as above. right. දැන් මේක අපි දැන් wave function එක ගන්නකොට wave function එක අපි දන්නවා box එකෙන් එළියේ කියන්නේ x බිඳුවට මේ regions දෙකේදී බිඳුවයි කියලා. right. මේ regions දෙකේදී wave function එක බිඳුවයි. මොකද ඒ විදිහට අපි මේ system එක define කරන්නේ. දැන් අපි හොයන්න ඕනේ මේ ඇතුළේ region එකේදී wave function එක මොකක්ද කියලා හොයන්න ඕනේ. right. ඒක කොහොමද කරන්නේ? ඒක කරන්න අපි Schrödinger equation එක solve කරන්න ඕනේ. so අපි inside the box. right. අපේ Schrödinger wave equation එක කියන්නේ chi plus a phi. right. එතකොට h කියන්නේ මොකද්ද? minus h bar squared over 2m d squared over d x squared psi සමානයි e psi. මේක අපි දැන් solve කරනවා. දැන් මේ second order differential equation එකක් මම හිතන අපි second lecture එකේදී maths lecture එකේදී කිව්වා මේකට solutions ගන්න established analytical ක්‍රමයක් තියෙනවා. but ඒක මම හිතන අපිට ලොකුවට බොරි වෙන්න ඕනේ නැහැ. but මම මේක කරන ගමන්ම ඔයගොල්ලෝ මේ equation එක කලින් දැකලා තියෙනවා. මම මේ analogy එකක් ගන්නෙ. අපි classical simple harmonic oscillator එක කියන්නේ මොකද්ද? සරල අනුවර්ති චලිතය. ඔයගොල්ලෝ දන්නවා මම හිතන්නේ A level physics වල දෙවෙනි පාඩමේදී වගේ මේක ගැන කතා කරනවා. applied maths කරපු කට්ටිය නම් mathematics වෙනම පාඩම් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? මොකක් හරි දුන්නකට සම්බන්ධ වෙච්ච ස්කන්ධයක් තියෙනවා. මොකක් හරි m කියලා. නාග ස්කන්ධය m. අපි හිතමු මෙතන ඉඳන් දුර මැන්නොත් x කියලා. ඒතර මෙයා මත දෙදෙන බලය අපි කියනවා f කියන එක -kx. දුනු නියතය මොකක් හරි නියතයක් දුරට සාපේක්ෂව බලයක්. හැබැයි බලය දෙන්නේ දුර තියෙන දිශාවට නෙවෙයි අයිති දිශාවට. right. එතකොට මේ මෙන්න මේ equation එක f කියන එක අපිට ලියන්න පුළුවන් නිව්ටන් second law එකෙන් ma කියන්නේ මොකද්ද? m dx m dv over dt. ඒ කියන්නේ මොකද්ද? සමහර මේ කලයක shift වෙන්න එතකොට මම ආයේ පාට වෙනස් කරන්නම්. right. ඒ කියන්නේ m d squared x over dt squared. right. එතකොට මේක සමානයි ආයේ දැන් මේ තියෙන්නේ නිව්ටන් second law එක. මේක සමානයි -kx වලට. එතකොට මෙතනින් අපිට එනවා d squared x over dt squared සමානයි -k over mx කියලා. right. දැන් මේගොල්ලෝ මේ equations දෙක compare කරොත් ඔයගොල්ලන්ට පේනවා psi කියන එක වෙනුවට මේකේ තියෙන්නේ x කියන එක x වෙනුවට මේකේ තියෙන්නේ t කියන එක කාලේ. right. එතකොට කියන්න ඕනේ මේ classical මේක අපිට ඇත්තටම අද පාඩමට අදාළ දෙයක් නෙමෙයි. මේ උනාට ඔයගොල්ලෝ දන්න මේ system එකේ solution එක අපිට හම්බ වෙනවා a sin omega t plus b cos omega t කියලා. right. A level physics වලින් ඒ හින්දා මම හිතන්නේ ඒ විදිහටම අපිට මේ system එකේ wave function එකට ලියන්න පුළුවන් solution එක.
psi සමානයි a sin kx plus b cos kx කියලා. දැන් මේ ජෙනරල් සොලියුෂන් එක. මේ ගන්න වෙනම ක්‍රමයකුත් තියෙනවා අපිට. ඒ කියන්නේ ඇනලිටිකලි මේ ඉක්වේෂන් එක දිහා බලලා මැතමැටිකලි ගන්න පුළුවන්. බට් මම හිතන්නේ මේ එක්ස්ප්ලනේෂන් එක ඔයගොල්ලෝ කලින් දැකපු ඉක්වේෂන් එකක් හින්දා ඔයගොල්ලන්ට සරලව තේරෙන්නේ නැති කියලා මම හිතනවා. right. දැන් ප්‍රශ්න වෙන්නේ මේකේ තියෙනවා unknowns තුනක්. right. අපි මේ a දන්නෙත් නැහැ, b දන්නෙත් නැහැ, k දන්නෙත් නැහැ. මේ එතකොට මේ ජෙනරල් සොලියුෂන් එක. දැන් අපි ඊළඟ අපේ ටාගට් එක වෙන්න ඕනේ. හරි. මේ වේව් ෆන්ක්ෂන් එකේ මොනවද? මේ unknowns තුන හොයාගන්නේ කොහොමද? මේ unknowns තුන හොයාගන්න අපිට පුළුවන් සිස්ටම් එකට boundary conditions apply කරන්න. boundary conditions කියන්නේ මොකද්ද? දැන් දැන් අපේ පාටිකල් එක මම දැන් ආය අඳින්නම් මේ පින්තූරේ x සමානයි 0යි x සමානයි මේ තියෙන x අක්ෂය. මේක 0යි a අතර විතරයි මේ පාටිකල් එක තියෙන්න පුළුවන්. මේ ටිකේදී වේව් ෆන්ක්ෂන් එක සමාන 0 වෙන්න ඕනේ. මේ ටිකේදී වේව් ෆන්ක්ෂන් එක 0 වෙන්න. එතකොට මම y axis එක විදිහට වේව් ෆන්ක්ෂන් එක ගත්තොත් පොඩ්ඩකට assume කරලා වේව් ෆන්ක්ෂන් එක රියල් කියලා. ඒ රියල් වෙන්න ඕනේ නෑ රියල්. අපි හිතමු මේ තියෙන psi x කියලා. ඒත් අපි දන්නවා මේ වේව් ෆන්ක්ෂන් එක මේ ටිකේදීත් 0 වෙන්න ඕන. මේ ටිකේදීත් 0 වෙන්න ඕන. ඒත් මේ ටික ඇතුලේ වෙන තමයි මෙන්න මේ ෆෝමැට් එක දැන් අපි ඔප්පු කරේ. boundary condition එක කියන්නේ මොකද්ද? මෙන්න මේ boundaries දෙකේදී කියන්නේ මෙතනයි boundary condition එක එන්නේ basically wave function එක psi කියන එක must be continuous කියන එක. continuous spelling මට sure නෑ. කමන්න. ප්‍රශ්න නැහැ. continuous කියන්නේ basically function එකක් continuous කියන්නේ පෑන උස්සන්න නැතුව දින්න පුළුවන් කියන එක තමයි සරලම meaning එක. දැන් මම මේ function එක මේ පැත්තේ ඉඳන් ඇඳන් එනවා 0යි මම මෙහෙනම් ඇඳන් ඇවිල්ලා පෑන උස්සන්න නැතුව දින්න පුළුවන් වෙන නම් මෙන්න මෙතනදී wave function එක x සමානයි 0 ෙදී function එක 0ක් වෙනවා right. මොකද මම function එක මේ වගේ වැලියුවක් වුණොත් මෙතනින් මෙතනට මම පෑන උස්සන්න නැතුව දින්න බෑ. ඒ විදිහටම ඒ ආගියුමන්ට් එකම මේ පැත්තේ කොනේදිත් wave function එක මෙතනදිත් x සමානයි a කියන තැනදී wave function එක 0ක් වෙනවා. මේ ඇතුලේ මොනවාක් හරි function එකක් වෙන්න පුළුවන් අපි දන්නේ නැත්නම් ඇත්තටම මේ format එක අපි හොයාගත්තා. but මේ කොන් දෙකේදී wave function එක 0ක් වෙනවා. හරි. ඇත්තටම මේකේ තව දැන් wave function එකට මේ condition එක විතරක් නෙමෙයි තව condition එකක් තියෙනවා. අපි ඒක extra කියලා ලියමු. තව එකක් තමයි condition එක wave function එකේ first derivative එක. continuous වෙන්න ඕන කියන්නේ. right. දැන් මම මේ wave function එක ගන්නවා වගේ මට පුළුවන් මේක differentiate කරන්න. එතකොට මට එනවා d/dx කියලා. එතකොට මට එනවා a k cos kx minus b k sin kx. තව condition එකක් තමයි මෙන්න මේක continuous වෙන්න ඕන unless the potential is infinite. මම මේක ඇත්තටම ගොඩක් මම හිතන්නේ ඕන නැති කම්ප්ලිකේෂන් එකක්. හැබැයි මේක ලෙක්චර් එක කම්ප්ලීට් වෙන්න සහ ඇකියුරේට් වෙන්න තමයි මේ කියන්නේ. මේක තේරෙන්නේ නැත්නම් මේක අමතක කරලා දාන්න. තව කන්ඩිෂන් එකක් තියෙනවා මේ wave function එකේ first derivative එක continuous වෙන්න ඕන කියලා. හැබැයි unless මෙන්න මේ condition එක potential එක infinite. හැබැයි අපි දන්නවා අපි මේ system එක define කරන විදිහට මේ potential එක මේ තැන් දෙකේදී infinite වෙනවා. කියන්නේ continuous නැති වෙනවා. ඒ කියන්නේ well behaved නැති වෙනවා basically. දැන් අපි define කරේ potential එක මේක ඇතුළතදී potential එක 0යි මෙතනදී potential එක infinite මේ දෙකේදී. ඒකට මේ හරියට මේ තැන් දෙකේදී boundary conditions වලදී potential එකේ behavior එක අපිට හරියට කියන්න බෑ. ඒ හින්දා මෙන්න මේ boundary condition එක apply වෙන්නේ නැහැ. මේක
හොඳට පැහැදිලි කරලා තියෙනවා මේ අපි අපේ රෙෆරන්ස් පොතේ නම් මම හිතන්නේ equation 2.123 කියන එක ඕන රෙෆරන්ස් එකක් විදිහට දාන්න පුළුවන්. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකද මම රෙෆර් කරන්නේ second edition එක. සමහරට පොඩ්ඩක් එහාට මෙහාට වෙලා ඇති 2.123 of Griffiths. මේ ගැන පොඩි පැහැදිලි තියෙනවා. ඔයගොල්ලෝ interested කෙනෙක් curious කෙනෙක් ඉන්නවා නම් මේක ගැන බලන්න පුළුවන්. but අපිට දැනට අවශ්‍ය අපේ මට්ටමට අවශ්‍ය වෙන්නේ ඇත්තටම මෙන්න මේක විතරයි boundary condition. The wave function must be continuous. ඒතකොට ඒකෙන් අපිට boundary conditions දෙකක් හම්බ වෙනවා right? හරි. ඒතකොට අපිට equations දෙකක් තියෙනවා. අපි නොදන්න පද තුනක් තියෙනවා දැනට. බලමු මොනවද අපිට මේකෙන් හොයාගන්න පුළුවන් කියලා. නොදන්න පද තුනක් තියෙනවා මෙතනින්. 3 unknowns. අපි boundary conditions වලින් two boundary conditions හොයාගත්තා. right අපි apply කරන්න බලමු දැන් boundary conditions. අපේ wave function එක වෙන්නේ මේ range එක ඇතුළ a sin kx plus b cos kx වලින් apply කරමු x සමානයි බිඳුවේදී wave function එක බිඳුවයි කියන එක. එතකොට අපිට නෝ a sin බිඳුව plus b cos බිඳුව සමානයි බිඳුවයි කියලා. මේ term එක බිඳුවයි. මේකෙන් අපිට මේ term මේකෙන් එනවා b සමානයි බිඳුවයි කියලා right. හරි එක term එකක් අපි හොයාගත්තා. එහෙනම් අපිට ආපහු දැන් wave function මේක හොයාගත්ත පස්සේ ලියන්න පුළුවන් sin x සමානයි a sin kx කියලා. දෙවෙනි boundary condition එක sin x සමානයි a අයිත් පැත්තේ කොනේදිත් wave function එක බිඳුවක් වෙනවා right. ඒතර අපිට නෝ දැන් අපි b සමාන බිඳුව කියලා හොයාගත්ත හින්දා අපි ඒක apply ගන්න ඕනේ sin a ඒ කියන්නේ a sin ka මෙතන simple a capital A කියන terms දෙකක් මම හිතන වෙන අකුරක් ගත්තා නම් හොඳයි මට ප්‍රශ්න නැහැ. මේක බිඳුවයි right. මේක වෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා right. මේ equation එක satisfy කරන්න පුළුවන් either a සමානයි බිඳුව or sin ka සමානයි බිඳුව. හරි. a සමානයි බිඳුව උනත් මොකද්ද? මේකෙන් අපි කියන්නේ wave function එක sin x සමානයි බිඳුවයි කියලා. but දැන් ප්‍රශ්නයක් වෙනවා wave function එක මේ කියන්නේ මේ a සමානයි බිඳුව වුණා නම් ඒකෙන් basically කියන්නේ wave function එක තනිකර බිඳුවයි. but මේක violate කරනවා normalization right. මොකද wave function එක තනිකරම බිඳුව නම් අපි දන්නවා wave integrate කරාම අපි අනිත් මම හිතන්නේ දසක් දෙක තුනකට කලින් කතා කරා wave function එක කියන්නේ particle එකේ තියෙන probability එක මේ range එක ඇතුළේ එකක් වෙනවා. ඒක තමයි දැන් physical idea එකෙන් හිතුවොත් මේ wave function එකේ normalization එක psi star x psi x dx වල integrate කරාම එකක් වෙනවා. ඒක wave function එක බිඳුව නම් මේක මේ normalization condition එක satisfy කරන්නේ නැහැ. IPD තමයි හිතන්නේ wave function එක තනිකරම trivial බිඳුව නම් particle එක කොහෙවත් නැහැ. ඒක වෙන්න බෑ. particle එක කොහෙද තියෙනවා. right. එහෙනම් මේක ඇල්ල අයින් කරනවා. මේක වෙන්න බෑ. right. sin ka සමානයි බිඳුව. ඒතකොට වෙන්න පුළුවන් මොකද්ද? ka කියන එක k බිඳුව වෙන්න ඕනම නැහැ. ka කියන එක n5 වල ගුණාකාර වෙන්න පුළුවන්. n කියන එක integer එකක්. මේක වෙන්නේ notation එක clear නැත්තම් මේ තියෙන කුලකය integers කුලකය set of integers මේ කියලා තියෙන්නේ n simple n කියන එක set of integers වල element එකක්. මම මේ notation එක පාවිච්චි කරන්නේ ඔයගොල්ලෝ ඉස්සරහට මේක ඉගෙන ගන්න ඕන නම් මේ notation එක දකින්න පුළුවන්. ඉතින් හින්දා සමහරට දැකලා තියෙනවා නම් හොඳයි. right. දැන් මෙතනදී දැනට අපේ n කියන එක integers වෙන්න පුළුවන්. හරි. පළවෙනි case එක මොකද්ද? trivial case එක තමයි n equals 0. right. එතකොට මොකක්ද වෙන්නේ? k සමානයි බිඳුවයි. එතකොට ආයෙමත් අපිට එන්නේ sin ka k සමානයි බිඳුව නම් wave function එක ආයේ a sin kx වල then psi x
සමානයි a sin kx ආයේ බිඳුව වෙනවා. මෙතන මේකත් ආයේ මේ කේස් එකමයිනේ. n සමානයි බිඳුව කියලා ගත්තොත් ආයෙමත් වෙන්නේ normalization condition එක violate වෙනවා. ඒ හින්දා අපි ගන්න case 2 n බිඳුවට සමාන නැති වෙලාවන්. ඊළඟට අපි දන්න දේ තමයි මෙතන තියෙන sin function එකක් හින්දා since sin minus ka කියන එක minus sin ka වෙනවා නේ. හැබැයි අපි දන්නා මෙන්න මේ a කියන්නේ නිකම්ම constant එකක්. right? ඒතර අපි මෙතන ka වෙනුවට minus ka දැම්මොත් වෙන්නේ මෙන්න මේ a කියන constant එකේ value එක sin එක invert කරන එක විතරයි. right? අපිට a කියන එක පස්සේ හොයන්න පුළුවන්. එතකොට අපිට deep value k value එකට a value එක හොයන්න ඕන. එතකොට මම දැන් මට කියන්න ඕනේ මේ negative positive දෙකම consider ගන්න ඕනේ නැහැ. ඒ හින්දා we can choose only n කියන එක බිඳුවට ඒ කියන්නේ positive values ටික විතරක් choose කරන්න පුළුවන්. negative values choose කරලා ගන්න නැහැ. මොකද negative value එකෙන් දෙන wave function එක මාට දෙනවා අපහු a වෙනුවට minus a දැම්මොත්. ඒ හින්දා අපිට ලියන්න පුළුවන් k කියන එක සමානයි n phi over a. අපි මේ සම්බන්ධයෙන් ka සමානයි n phi කියන සම්බන්ධයෙන් k කියන එක සමානයි n phi over a. හැබැයි දැන් අපි මේ ආගියුමන්ට්ස් වලින් කරේ මොකද්ද? n කියන එක දැන් natural numbers වල element එකක්. n කියන්නේ මොකද්ද? කුලකයක් 1 2 3 right. මම හිතන්නේ මේ ආගියුමන්ට් එක පැහැදිලි නැති integers කියන set එකෙන් අපි n කියන එක පොඩි කරගත්ත natural counting numbers set එක. right. දැන් අපි නොදන්න පද දෙකක් හොයාගත්තා. දැන් හැබැයි අපි තාම a කියන එක හොයාගත්තේ නැහැ. right. ඊළඟට බලමු කොහොමද a හොයාගන්නේ කියලා. find a අපි normalize කරන wave function. දැන් අපි දන්න sin kx කියන්නේ a sin n phi over a x කියලා. මේක real function එකක්. right. එතකොට psi star අපි කතා කරලා psi star කියන්නේ psi වලම complex conjugate එක. එතකොට real function එක complex conjugate එක psi මයි real function එකමයි. හරි normalize කරනවා අපි minus infinity to infinity psi star x psi x dx මේක එක වෙන්න ඕන. තමයි normalization condition එක. මේක basically අපිට ආවේ කොහොමද probability එක particle එක find හොයාගන්න තියෙන probability එක වෙන්න ඕන කියන එක. right. හරි. දැන් මේක බලන්න මේ integration range එක දැනට තියෙන්නේ minus infinity to infinity. to infinity. හැබැයි අපිට මේක පුළුවන් මොකද wave function එක බිඳුව නොවෙන්නේ බිඳුවත් a කියන x values අතර විතරක් හින්දා අපිට මේකෙන් ලියන්න පුළුවන් ආයේ බිඳුවේ ඉඳන් a වලට අයි තැනදී wave function එක බිඳුව හින්දා psi star වරක් psi කියන එක මම එකපාරට ලියන්නම් a squared sin squared n phi over a x dx මේක සමාන 1යි. right. හරි මේ තියෙන්නේ දැන් integration එකක් මම මේක කරන්න යන්නේ මම ගාව මේ කරපු solution එක තියෙනවා idea එක තමයි solve this using sin squared theta කියන එක පුළුවන් අපිට භාගයයි 1 minus cos 2 theta කියන එක right integration formula එකක් තියෙනවා මේක substitute කරලා cos theta කියන එක integrate කරනකොට දන්නවා ඔයගොල්ලන්ට මේකෙන් එනවා අපිට a squared over පොඩි අතපසීමක් වුණා මං අතින් psi star කියන එක ඇත්තටම psi කියන්න නැතුව මේක කියන්න ඕන මේක real function එකක් කියන්නේ නැතුව වැඩිමත් accurate වෙන දෙයක් තමයි මොකද මේ number එක මේක can be complex මේ හැනම generally අපි හිතුවත් මේක real කියලා ගත්තට වැඩක් නැහැ but
a කියන එක කම්ප්ලෙක්ස් වෙන්න පුළුවන්. ඒ හින්දා මේක අපි අමතක කරලා මේක රියල් ෆන්ක්ෂන් එකක් කියන්නේ නැතුව මේ ටික රියල්. මේ sin ෆන්ක්ෂන් එක රියල්. එතකොට psi star කියන එක අපි a star වරක් sin n5 over ax කියලා යන්න පුළුවන්. ඒ හින්දා මෙතන අපි මේ අන්තිමට කරන්නේ කොහොමද මොඩියුලස් එකක් දාන්න. right? a වරක් a star කියන එක sorry මාපාංක a කියන වල වර්ගය කියලා ගන්න. එතකොට කොහොමද මෙතන එන්නේ මාපාංකයේ වල වර්ගය සමානයි 2 බෙදීම a කියලා ඒවි. එතකොට අපිට එනවා a අපිට රියල් වැලියු එක චූස් කරන්න පුළුවන්. ඒක ප්‍රශ්න නෑ. 2 over a choosing real values. මේ සමහර ආගියුමන්ට්ස් ටික සතුල් වගේ වෙයි. කියන්නේ ගොඩක් සියුම් ආගියුමන්ට්ස් වෙන්න පුළුවන්. ඒක බොරි වෙන්න එපා එච්චරම. ඇයි දැන් මට මුලින්ම assume කරන්න නැතුව මම මේ අන්තිම මොහොතේ විතරක් රියල් කියලා assume කරේ. මොකද මට කැමැත්තක් තිබුණා ජෙනරල් ප්‍රූෆ් එකක් කරගෙන යන්න. බට් ඒක ඔයගොල්ලන්ට බොරියක් නෑ. එච්චර ඒක හිතන්න ඕනේ නෑ. කොහොම හරි අපි ඒවලට වැලියු එකක් හොයාගත්තා. දැන් අපි full wave function එක හොයාගෙන තියෙනවා. 2 over a sin n5 over ax. right ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන මේ n කියන එක මේක variable එකක් නෙවෙයි මේක parameter එකක්. එතකොට n වලට ගන්න value එක අනුව අපි ගන්න wave function වෙනස් වෙනවා. ඒ හින්දා අපි මෙන්න මෙතනට මේ wave function එකකට පොඩි subscript එකක් දානවා n කියලා. right ඒ කියන්නේ දැන් අපි කලින් කිව්වත් වගේ දැන් f සමාන මේ ඒ වගේ වෙලාවක එක solution එකයි තියෙන්න පුළුවන්. but wave function දැන් Schrödinger equation වල solutions ඕන තරම් තියෙන්න පුළුවන්. එකක් දෙකක් එහෙම කියලා නෑ. දැන් මේ system එකේ infinitely many solutions තියෙනවා. අපි ගන්න n value එක අනුව. depending on n we find infinitely many solutions. right එක solution එක වෙන්න ඕනේ. දැන් මේක n සමාන එක වෙලාවකට තමයි ground state එක. energy ඊළඟට අපි ඒක ඒ ground state වෙන කියන හොයන්න. මම හිතන අපි දැනට wave function එක හොයන්න තියෙනවා. දැන් අපි මේක ගමු let's now find the energies right. මොකද system අපි දැන් පටන් ගත්ත මොකද Schrödinger equation එකෙන් ඔයගොල්ලන්ට මෙතන දැන් wave function එක හොයාගත්තා right. අපි දැන් wave function එක සම්පූර්ණයෙන්ම හොයාගෙන තියෙන්නේ but අපි තාම energy එක හොයාගෙන නැහැ. right අපි දැන් බලමු මේ wave function එකට දාලා මොකක් කර මේ n කියන psi n කියන එකට දාලා අපි හමු we can find the energies. right හරි දැන් අපි දන්නේ මොකද්ද Schrödinger equation එක අපලියු psi සමානයි psi මේක තමයි අපි දැන් හොයන්න ඕනේ. අපි දැන් කරන්නේ අපේ plan එක තමයි මෙන්න මේ value එක evaluate කරන එක. right hi then minus h bar squared over 2m d squared over dx squared psi කියන්නේ මොකද්ද දැන් අපේ a sin kx right අපි දැන් a නොයි k නොයි දන්නවා right අපි උනට මේකට substitute නොකරින් දෙමු දැනට a sin kx तर මේකෙන් අපිට හම්බ වෙනවා අපහු minus h bar squared over 2m a d over dx d over dx sin kx එකපාරක් අවකලනය කරාම වෙනවා h bar over 2m a d over dx k cos kx දෙවෙනි පාර අවකලනය කරාම තව k එකක් ඉස්සරහට එළියට එනවා minus h bar over 2m a sorry මම හිතන්නේ sorry minus a k squared then තියෙන d over cos x කියන එක අවකලනය කරාම minus sin x එකක් ආයෙත් මේ k එකකුත් තව එළියට ආව එක k squared නේ minus sin k
kx මේවයි per minus sin එක minus into minus plus වෙනවා. එතකොට අපිට එනවා minus h bar squared k squared over 2m a sin kx. ඒවලට වෙනවා මේක ආයෙමත් අපි අර කිව්වා මේ අපේ wave function එක අපි අපහු recover කරලා තියෙනවා. right? දැන් මේක තමයි ඔයගොල්ලෝ lecture third lecture එක miss වුණා නම් මේක අපි දැන් අපි මොකක් හරි අපේ operator එකක් තිබුණා මේ function එකක් ඇතුළට දැම්මහම මොකක් හරි constant එකක් වරක් h bar squared k squared over 2m මේ constant එකක් වරක් ආපහු wave function අපිට ආපහු දාපු function එක ආවා. right? එතකොට මේකට අපි කියනවා eigen මේ eigen function එකක් මේ eigen operator එක. මේ වගේ operators ඒ කියන්නේ අපිට හොයාගන්න පුළුවන්. right? දැන් මේක අපි compare කරොත් h psi සමානයි e psi එක අපිට එනවා මෙන්න මේ energy එක කියන්නේ මේ කැලේ කියලා. right? එහෙමනම් අපිට ලියන්න පුළුවන් energy එක h bar වර්ග k වෙනවා. දැන් අපි k වලට value එක හොයාගත්තා. k වලට අපි හොයාගත්තේ n phi over a කියන එක හින්දා n squared phi squared over 2ma squared. ඔයගොල්ලන්ට පේනවා දැන් ආයෙමත් මේ energy එක n මතර දාපවතිනවා. right? ඒක reasonable. අපි ගන්න wave function එක n මතර දාපවතිනවා. ඒතර wave function එක මත energy එක දාපවතිනවා. ඒ හින්දා අපිට මේක energy එකට පොඩි subscript එකක් දාන්න පුළුවන් n කියලා. එනවා h bar වර්ග phi වර්ග over 2ma වර්ග n squared කියලා. දැන් ඔයගොල්ලන්ට පේනවා energy එක proportional වෙනවා n squared වලට. එතකොට n අඩු නම් n සමානයි අපි දන්නවා n කියන එක යන්නේ 1 2 3 ඔහොම කියලා. එතකොට n අඩුම වෙලාවට තමයි අපේ system එකේ ground state එක n සමාන 1 වෙලාවට. n සමාන 2 වෙලාවට first excited state එක. ඔය විදිහට තමයි. right. මට මෙතනදී පොඩි ආපහු මම හිතන්නේ දැන් quantum පොඩි philosophical පැත්තකට යන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේක තමයි quantization, right? right. මෙතන තමයි දැන් අර classical සහ quantum mechanics වල වෙනස පේන පැහැදිලිවම පේන තැන. energy එකට අපිට ඕන values ගන්න බෑ. මොකක් හරි integer එක ගුණාකාර විතරයි ගන්න පුළුවන්. ඒ කියන්නේ කොච්චර කරත් ඒ කියන්නේ මෙන්න මේ value එක මේක අපිට calculate කරන්න පුළුවන්. h bar අපි දන්නවා. phi කියන එක දන්නවා. m කියන්නේ අපි හිතමු electron free particle එකක්. අපි electron එකක් ගත්තොත් අනිකර m දාන්න. right? එතකොට අපිට මේකෙන් කියවන දේ තමයි මෙන්න මේ energy එකට මේ value එක calculate කරාට මේ value එක අපි හිතමු 10 to the power minus 35 eV කියලා ball park වල එකක්. මම දන්නේ හරියට 10 to the power minus eV ද කියලා. එතකොට ඒ කියන්නේ 10 to the power minus 35 වලට වඩා energy values ගන්න බෑ මේ system එකට කොච්චරද. theoretically බෑ. right? එතකොට මේ quantization දැන් මේක තමයි classically නම් systems ගන්න අපිට ඕන තරම් පොඩි energies ගන්න පුළුවන්. temperature එක අඩු කරලා ඕන තරම් පොඩි value එකකට ගන්න පුළුවන්. right? මෙතන තමයි මෙතන systems දෙකේ වෙනස. දැන් මේ ආවේ මේ ඔයගොල්ලන්ට මතක නම් මේක ආවේ මේ n value එක ආවේ from the boundary condition, right? the second boundary condition එක solve කරනකොට තමයි n වලට value එක හොයාගත්තේ. මෙතනින් ආය value එක. k වලට value එක. හරි. එතකොට මෙන්න මේ second boundary condition එක. basically මේක. එතකොට මේ quantum mechanical සිද්ධිය අපිට පේන්නේ boundary condition එක apply කරන නිසා. මේ system එකට. ඉතින් ඒක මම හිතන්නේ ටිකක් අර interesting අයි. system එක quantize වෙන්නේ quantum mechanical system එකක් බාට පත් වෙන අපි අර boundary condition apply කරනවා. මේක A level මම හිතන්නේ පටන් ගන්නකොටම මම chemistry වලට පොඩ්ඩක් touch කරනවා අර de Broglie wavelength එක දැන්. ඕක wavelength එකේ ගුණිතයක් වෙන්න ඕන කියන එකෙන් තමයි quantize වෙනවා කියන්නේ atom එක. ඒතකොට wavelength එකේ ගුණිත බවට පත් වෙනවා. ඒ වගේම idea එකක් තමයි මෙතනක් තියෙන්නේ. anyway හරි. ඒක අපි කතා කරා දැන් අපි පොඩ්ඩක් බලමු දැන් අපිට මේ system එකේ ආපහු now we have a family of solutions. right?
infinitely many solutions තියෙනවා. මොකද wave function එක සමානයි 2 over සම්පූර්ණ format එකෙම ලිව්වොත් 2 over a sin n phi over a x කියලා n වලට ගන්න වැලියු එක අනුව wave function එක වෙනස් වෙනවා. ඒතර n සමාන 1 වෙලාවෙදී ground state එහෙම කියලා. දැන් අපිට මේ wave functions අඳින්න පුළුවන්. මොකද wave function එක real හින්දා අපිට අඳින්න පුළුවන්. අපි x psi x and n සමානයි 1 වෙලාවට බිඳුවයි a අතර ඉතින් wave function එක වෙනවද psi 1x සමානයි 2 over a whole square root sin n වෙනුවට 1 දැම්මම phi x over a right එතකොට අපි දැන් x values යන්නේ බිඳුවේ ඉඳන් a වලට වෙනකම් එතකොට මේ කැලල යන්නේ sin function එක යන්නේ sin 0 to sin phi ඔයගොල්ලෝ මේක දන්න මේ function එක මෙන්න මේ වගේ right ඔය විදිහටම වඳින්න පුළුවන් first excited state එක right x psi x n සමානයි 2 වෙලාවට දැන් මේ ground state එක n සමානයි 2 වෙලාවට එතකොට අපිට හම්බුණා psi 2x 2 over a sin දැන් n සමානයි 2යි 2 phi over ax right දැන් අපි එතකොට මේ function එක කියන්නේ sin බිඳුවේ ඉඳන් sin 2 phi වෙනකම් එතකොට ඒගොල්ලෝ දන්නවා sin බිඳුවේ ඉඳන් 2 phi වෙලඟ යනවා නම් sin phi කියන එක ওই දෙකේ හරියට මැද්දේදී sin phi නුත් බිඳුවයි right sin 2 phi බිඳුවයි sin phi බිඳුවයි එතකොට මේ wave function එක මේ වගේ එකක් හරියටම ඒ බෙදීම දෙකේ right ඔය විදිහට මට දිගටම අඳින්න පුළුවන් එතකොට මම තව එකක් අඳින්නම් n සමානයි 2 කියන එකට අන්නොත් බිඳුවේදී a වලදී a බෙදීම 3 2යි a බෙදීම 3 මෙහෙම පටන් ගන්නවා මෙහෙම මේක දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඇයි මම මේක මෙහෙම ඇද්දේ නැත්තේ කියලා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ ඔය දෙකෙන් ඕනයක් කමන්නේ right අර a වල sin එක අනුව ඕක ඩිපෙන්ඩ් වෙන්නේ මම මෙතන square root 2 over a ගත්තේ හින්දා තමයි ඕක පොසිටිව් එකෙන් ඉන්නේ මට ඕනම් මයිනස් එක ගන්නත් තිබුණා මම ඒක මකන්නම් ආයේ right so හරි එතකොට පළවෙනි එක තමයි දකින්න ඕනේ ඔයගොල්ලෝ මෙන්න මේ wave functions n සමානයි මේ wave function එක මෙන්න මේ මැද මේ function එක මේ මැදට respectively කියන්නේ potential වල එකේ මැදට respectively මේක even function එකක් with respect to middle of the curve right even function එකක් කියන්නේ ඒ කියන්නේ මේ function එකේ මැදට සාපේක්ෂව මෙතන අපි නිකන් මෙතනින් කණ්ණාඩියක් තිබ්බොතින් සරලම අදහස මෙතනින් මිරර් එකක් තිබ්බොත් මේ පැත්තේ වැලියු එකම තමයි මේ පැත්තේ තියෙන්නේ right මෙතන තියෙන දේ තමයි මේ පැත්තේ තියෙන්නේ ඕක mathematically කියන විදිය තමයි even function එකක් කියන්නේ function f is even if f ඍණ x කියන එක fx ට සමානයි even around x equals 0 so
if කියන්නේ if and only right. එතකොට මේ ඒක නිකන් හිතන්න පුළුවන් කණ්ණාඩියක් තිබ්බහම මෙතන තියෙන වැලියුම තමයි මෙතන තියෙන්නේ. නමුත් මේ ෆන්ක්ෂන් එකේදී මැද්දේ වෙන්නේ මේක. මෙතනදී ඔයගොල්ලන්ට පේනවා f -x කියන එක -fx type එකට යනවා. ඉතින් මේක odd function එක. right ආපහු මේක even. මෙතනින් කන්නඩියක් තිබ්බොත් මෙතන තියෙන වැලියු එකම තමයි මෙතනත් තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා when n is odd psi n is even, right? n කියන එක odd වුණාම wave function එක even. n කියන එක even වුණාම මෙතන wave function එක odd වෙනවා. right. ඒතර මේ function එක odd even ද කියලා අඳුරගන්න එක ඔයගොල්ලන්ට සමහර වෙලාවට වැදගත් වෙන්න පුළුවන්. මොකද ඒක විශේෂයෙන් වෙන්නේ. අපි දන්නවා properties set එකක් තියෙනවා properties of මේක mathematics කරන කට්ටිය නම් සමහරට අහලා ඇති odd and even functions. ඔයගොල්ලන්ට ඕන නම් මේක Wikipedia wiki article එක ගන්න පුළුවන් but සරලම basic idea එක තමයි odd function එකක් into even function එකකින් ආපහු හම්බෙන odd function. even into even function. right. දැන් අපි උදාහරණයක් විදිහට fx කියන එක මම ටිකක් වෙලාව එදිනවා මේක mathematics වලට කියන්නේ fx කියන එක x squared නම් is even, right? මේක even. මොකද f ඍණ x කියන්නේ ඍණ x වල squared එක මේක සමාන x squared. squared නැතින fx y. right. ඔය එතකොට දැන් අපිට wiki article එකක් වගේ ඒගොල්ලෝට article එක බලුවොත් පේනවා මෙන්න මේ property එක ගොඩක් වැදගත් වෙනවා. odd function එකක් even function එකට කරොත් even වෙනවා. right. දැන් ඔයගොල්ලෝ සමහර ලාවට මේක apply වෙන්නේ නැහැ. සමහර ලාවට ඔයගොල්ලන්ට කියනවා find expectation value of x කියලා. right. එතකොට expectation value of x කියන්නේ මොකද්ද? අපි කලින් සතියේ කතා කරා මේ function එක psi star x වරක් x operator වරක් psi x integrate කරනවා dx වල. එතකොට මේ තියෙන්නේ දැන් අපි දන්න මේ මොකක් හරි state එක right මොකක් හරි n state එකේ. එතකොට මේ n වෙනවා. right. අපි දන්නවා දැන් මේ function එක එක්ක even එක අපි හිතමු n කියන එක n even කියලා. if n is even psi n is odd මේක odd function එකක් කොහොමද x කියන්නේ odd function එකක් මේකත් odd. එවනම් මේ odd functions තුනක multiplication එකත් odd. එතකොට අපි දන්නවා මේ odd function එක මේ integral එක මෙන්න මේ center එක වටා බිඳුවයි කියලා. ඇත්තටම කියන odd function එක integral එක 0 with respect to the center. ඒතර ඒ හින්දා මේ integral එක අපිට නිකම්ම කියන්න පුළුවන් a over 2 කියලා. function එක odd නම්. n is even. n is even මේකෙන් කියන්නේ psi n is odd. ඉතින් මේක උදාහරණයක් විතරයි මම ඔයගොල්ලන්ට මේ මෙච්චර විනාඩි 5ක් විතර මේ odd even functions කියලා කිව්වේ මේක සමහරලාට ඔයගොල්ලෝ අර Heisenberg uncertainty එක prove කරනකොට වගේ වෙලාවට මේ values හොයන්න වෙනවා. right. එතකොට මේ odd function එකක් odd even ද කියන එක පාවිච්චි කරලා හරි ලේසියෙන් values හොයාගන්න පුළුවන්. right. එතකොට මේ functions වල odd evenness එක පාවිච්චියෙන් useful වෙන්න පුළුවන්. ඊළඟට මේ functions වල තියෙන තව වාසියක් තමයි nodes කියන කතාව. ආපු දෙවෙනි property එක තමයි මේ functions වල තියෙන nodes ගන්න. node එකක් කියන්නේ probability එක බිඳුව වෙන තැනක්. right. n සමාන 1 වෙද්දී number of nodes
බිඳුවයි. ground state මේ system මේ wave function එකේ probability කියන්නේ කොන් දෙක ඇරෙන්න කොහෙදවත් probability එක බිඳුව වෙන්නේ නැහැ. කතා කරන්නේ මේ wave function. පළවෙනි එකේ එහෙම තැන් එකක් තියෙනවා. n සමානයි 2 වෙද්දි number of nodes එකයි. right ඔය විදිහටම n සමානයි 3 වෙද්දි number of nodes දෙකයි. ඒ විදිහට දැන් nodes එකයි. මෙතනදී number of nodes දෙකයි. ඔය විදිහට අපිට මේ particle in 1D box එක wave function එක දැක්ක ගමන් මොන energy state එකද කියලා කියන්න පුළුවන් number of nodes ගන්න count කරලා. ඊළඟට in general number of nodes ගන්න වැඩි වෙන්න energy එක වැඩි වෙනවා. ඒක particle මේ 1D box එක විතරක් නෙමෙයි ඕනම system එකකට හරි. ඒකට ඒකත් ඔය nodes කියන concept එකත් ඉස්සරහට ඔයගොල්ලන්ට සෑහෙන්න ඕන නම් ඔය bonding anti bonding orbitals ගැන කතා කරද්දී උනත් anti bonding orbital එකේ energy එක වැඩි වෙන්නේ මොකද node එකක් තියෙන හින්දා. ඔව් එම් කියන්න පුළුවන්. anyway ඒක තමයි nodes ගැන කියන්නේ. තුන්වෙනි එක තමයි මේ wave functions වලින් අපි කියනවා complete set එකක් හදන්න පුළුවන් කියලා. එතකොට තුන්වෙනි group එකයි psi n forms a complete set. මම මේක ගැන ගොඩක් කියන්න යන්නේ නැහැ මොකද එකක් වෙලා අඩුයි. ඒ කියන්නේ මොකද්ද අපිට පුළුවන් ඕනම wave function ඕනම function එකක් හිතමු ඒක fx කියලා අපිට පුළුවන් මේක ලියන්න as a linear combination of psi nx. මේ කියන්නේ ඔයා මට දුන්නොත් ඕනම function එකක් fx සමාන x උනත් කමන්නේ සරලම දෙයක්. මට පුළුවන් මෙන්න මේ cn කියන set එක හොයන්න. මේ හොයන විදිහ හරි සරල නැහැ but in theory සරලයි. මේ cn කියන set එක හොයන්න පුළුවන්. එතකොට මට ඒ cn set එක අපි substitute කරාම අපිට මේ function එක ආපහු ගන්න පුළුවන් ඕනම function එකක්. මේක mathematical විදිහට කිව්වොත් අපි කියනවා මේ psi n spans this infinite Hilbert space කියලා. ඒක ලියන්න නැහැ මොකද mathematics හරියට මට accurate වචන වලින් ලියන්න බැරුණොත් sure නැති හින්දා but කොහොමද මේ කියන්නේ complete set එක. අපිට ඕනම function එකක් මේ basis set එකේ functions පාවිච්චි කරලා හදන්න පුළුවන්. ඒකත් වැදගත් property එකක්. ඒතර system එක මොන state එකේ තිබුණත් ඒක අපිට express කරන්න පුළුවන් මේ functions වල linear combination එකක් විදියට. We can express any function fx as a linear combination psi nx set එක. right මේ තුන තමයි වැදගත් properties. හරි මේක තමයි අපි particle in 1D box ගැන අද කතා කරන්න හිතන්නේ. මට පොඩි introduction එකක් ගන්න ඕනලා තුන free particle එක ගැන. මොකද ඒක තමයි ඉස්සරහට කතා කරන්නේ free particle. මම ඒක ගැන චුට්ටක් කියන්න. විනාඩි දෙකක් තියෙන්නේ. free particle දැන් ඇත්තටම ආගියුමන්ට් එක ගෙනලා ඇයි මේ 1D box එකක් මොකටද මම මේ boundaries එකක් දාගත්තේ. නිකම්ම සරලම එක වෙන්න ඕන free particle එක නෙමෙයිද කියලා. ඒතර free particle එකක් කියන්නේ කලින් වගේමයි 1D box එක තමයි move වෙන්නේ. හැබැයි මෙයාට boundary එක අර විදිහට limit එකක් නැහැ. එයාට ඕන තැනක move වෙන්න පුළුවන්. බිත්ති දාලා නැහැ කොහෙන්ද. ඒතර මේක particle එකක් with constant velocity. classically කිව්වොත් particle with constant velocity. ඒතර මෙයා නිකම් free particle එකක් තියෙනවා. sorry. මෙයාට move වෙන්න පුළුවන් ඕන තැන කිසිම limitation එකක් නැහැ right. එතකොට classically මේක මෙහෙමයි. එතකොට දැන් අපි ගිය සතියේ කතා වුණා මෙයා classically velocity එක දන්නව නම් අර Heisenberg principle එකෙන්ම කියනවා මෙයාගේ momentum position එක ගැන අපිට accurately කියන්න බෑ කියලා. velocity එක හරියටම දන්නවා කියන්නේ momentum එක හරියටම දන්නවා. ඒ කියන්නේ position එක ගැන අපිට root කියන්න බෑ. ඒත් මේ system එකේ for this system Hamiltonian එක කෙලින්ම නිකම්ම භාගයයි quantum Hamiltonian එක
minus h bar over 2m d squared over dx squared. Right? Boundary condition එක නැහැ. ඒතර මේකේ solution එක ලියන්න පුළුවන් sin x කියන එක අපිට ඕන නම් මෙහෙම ලියන්නත් පුළුවන් a sin kx කලින් solution එක තමයි මොකද කලින් equation එකම හින්දා x හැබැයි අපිට more convenient ඔයගොල්ලන්ට ලබන සතියේදී දකින්න පුළුවන් මේ ලබන සති දෙක ඇතුළත ඇයි මේක more convenient වෙන්නේ කියලා near to make right කියන්න sin x ලියන්න පුළුවන් මේක exponential form එකකින් eikx plus b e to the power minus ikx කියලා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේකත් මේ දෙකම solutions වෙනවා මේ equation එක Schrödinger equation එක. ඔයගොල්ලන්ට ඕන නම් මේක substitute කරන්නත් පුළුවන්. මේක substitute කරත් ඔයගොල්ලන්ට වෙනවා දෙපාරක් අවකලනය කරාම exponential function එකක් ආපහු ඒ function එකම එන්නේ. මේකත් solution එකක් වෙනවා කියලා. right. එතකොට දැන් මෙතන plus y minus y දෙකක් k තියෙන හින්දා මම අර කලින් n ලියනවා වගේ k sin kx කියලා ලියන්න පුළුවන්. a to the power e to the power ikx කියලා. මොකද මේක මෙතන මේකම වෙනස් තියෙන මෙතන plus and minus sign එක විතරක් හින්දා. දැන් ප්‍රශ්නේ වෙන්නේ මෙන්න මේ wave function එක normalize කරන්න බෑ. මෙතනින් තමයි මම ඇයි මේක තෝරගන්න නැතුව 1D box එකම තමයි සරලම එක කියලා කියන්න හේතුව තමයි මේ wave function එක normalize කරන්න බෑ. අපි බලමු normalize කරන්න try කරමු. minus infinity to infinity psi star kx psi kx dx මේකේ උත්තරය එන්නේ මොකද්ද? මෙතනදී අපිට අර complex conjugate කියන එක වැදගත් වෙනවා. මේකෙන් අපිට එනවා psi star kx එක අනයි a star e to the power minus i kx කියලා. right? එතකොට psi star වරක් psi කියන එක මේ දෙක වැඩි වෙනවා. අපිට ආයෙන්නේ එතකොට minus a to a modulus a squared e to the power ikx e to the power minus ikx dx මේ දෙක ගන්නවා මේක එකයි කියලා. right? එතකොට එන්නේ mod a squared minus infinity to infinity dx. එතකොට අපි dx කියන එක අනුකලනය කරාම එනවා අපිට උත්තරේ එකයි කියලා. එතකොට එකවරක් infinity වෙන මේකක්. එතකොට මේක infinity වලට යනවා. ඉතින් අපිට ඒක ලොකු තේරුමක් නැහැ function එකට. මෙතන පොඩි complication එකක් තියෙනවා right. එතකොට basic මේක solve කරන්න මේ free particle කියන එක physically reliable state එක realizable state එක නැහැ කියලා කියනවා. මේ particles මේ states වලට අපි කියනවා wave scattered states කියලා. stationary states නෙමෙයි. ඔයගොල්ලන්ට මේ පොත refer කරොත් ආයේ පොඩි ඊට වඩා හොඳ සෑහෙන හොඳ introduction එකක් මේක ගැන කියලා තියෙයි. එතකොට මෙතන solution එක වෙන්නේ දැන් මේ තනි function එකක් ගත්තාම psi kx කියන එක ගත්තාම අපිට normalize කරන්න බෑ. හැබැයි we solve this කරන්නේ මොකද්ද? අපි අර general කලින් 1D box එක කතා කරා වගේ general solution එකක් ලියන්න පුළුවන්. අපි 1D box එක වලට මතක ලිව්වා මේ linear combination එකක් විදියට. දැන් අපි ලියන්නේ දැන් මේ ලියලා තියෙන summation එකක්. දැන් අපි මේක integral එකක් විදියට ලියන්න. මොකක් හරි normalization constant එකක් කියනවා මේ මම දැනට a කියලාම දාන්න. වැඩි පැටලෙන්න හින්දා ඒ වරක් කලින් තිබුණ summation එක වෙනුවට දැන් දාන්නේ integral එකක්. මොකක් හරි constant එකක් එක්ක e to the power ikx dk. අපි මේක compare කරමු. right compare කරමු කොහොමද කරන්නේ? මෙන්න මේ තියෙන අපේ 1D box එකේ ආපු solution එක. මේක මෙතනට අරන් යමු. right දැන් මේ දෙක බලමු අපිට පේනවා summation එක integral එකකින් replace වෙලා. ඒ කියන්නේ ඇත්තටම integral එකක් කියන්නේ එක ළඟ තියෙන summations ගොඩක්. ඒක ලොකු ප්‍රශ්නයක් නෑ.
මේ coefficient එක replace වෙලා තියෙනවා psi k කියලා. right ඊළඟට දැන් මෙතනත් idea එක වෙන්නේ මේ basic idea එක තමයි මෙන්න මේක දැන් අපිට පුළුවන් we can find psi k ඒ කියන්නේ coefficients අපිට හොයන්න පුළුවන් such that psi x is normalizable. මේක කරන්නේ කොහොමද කියලා කතා කරන්න යන්නේ නැහැ. මම මේක පොඩ්ඩක් curious කට්ටියට දැන් විශේෂයෙන්ම interested නම් බලන්න පුළුවන්. මේ පොතේ ටිකක් පැහැදිලි කරලා තියෙනවා මේක කරන්නේ කොහොමද. Fourier transform කියලා ටෙක්නික් එකක් තියෙනවා. ඒ විදිහට අපිට මේ psi k හොයන්න පුළුවන්. කොහොම හරි වෙන මේකට අපි කියනවා wave packet එකක් කියලා. මම අන්ත ඔක්කොම කියන්නේ නැද මේකට wave packet එකක් කියලා කියනවා. ඒත් ඒගොල්ලන්ට මතක නම් ගිය සති හර්ෂ introduction එක ගන්නකොට මේ states දෙක ගැන කතා කරා. එකක් කිව්වා අර free particle states. නිශ්චිත momentum එකක් තියෙනවා. ඒව ගොඩක් එකතු කරලා අපිට පුළුවන් කිව්වා එක මොමන්ට් පොසිෂන් එක නිශ්චිත වෙන සිස්ටම් එකක් හදාගන්න. මේ එකතු කරනවා කිව්ව එක තමයි යා ඊසති පටන් ගන්නකොට කිව්ව එක තමයි මේ කරලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ we are adding infinite number of free particle states. ඒකෙන් අපිට පුළුවන් normalize කරන්න පුළුවන්. කියන්නේ නිශ්චිත පොසිෂන් එකක් තියෙන නිශ්චිත පොසිෂන් එක නෙමෙයි කියන්නේ පොසිෂන් එක හොයන්න පුළුවන්. යම් කිසි error එකක් එක්ක of course මේ wave function එක හොයාගන්න. ඉතින් මම මේ introduction එක පොඩ්ඩක් දුන්නේ ඊළඟ සතියේ හර්ෂ සහ ජයජීවන කරන්න යන ජයජීවන අපි tunneling problem එක ගැන පොඩ්ඩක් කතා කරනවා. මම හිතන්නේ අද යා මේක ඉවරලා කමෙන්ට් එකක් දෙයි සමහරට මොකද්ද කරන්න කියලා. ඒකට වැදගත් වෙයි කියලා. right. ඒක තමයි අපේ ලෙක්චර් එක. මම හිතන්නේ අපිට ප්‍රශ්න වල හරි තියෙනවා නම් දැන් පුළුවන් ආරාධනා කරන්න ප්‍රශ්න වලට. thank you. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඔයගොල්ලන්ට අහන්න පුළුවන්. chat box එකේ එකක් තිබුණා last graph මොකද කොහෙලේ දන්නේ නැහැ මේක දැන් last graph එකෙන් සමානයි 3 වෙන්න ඕන නේද කියලා. මේ ඔව් ඒක එතන දිල්හාන් අර ලියපු එකේ මේ ඔන්න ඔය graph එක යපන්නේ. right sir. ඔව් sorry. thank you. මෙතන තුනයි ඉන්නන්නේ. හරි ඊළඟට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා ඔයගොල්ලන්ට අහන්න වෙලාව නැහැ. excuse me අන්න සර් ෆ්‍රී පාටිකල් කියන දන ස්ක්‍රීන් එක පොඩ්ඩක් ආයි ගන්න පුළුවන්ද පුළුවන් නම් ට්‍රක් එක පටන් ගන්න. right. අපි කොහොමද මම හිතන්නේ මේක අප්ලෝඩ් කරනවා නේද? ඉතින් ලෙක්චර් එකෙන් පස්සේ නෝට් එකේ ඉඳලා ලියාගන්න එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොහොමද group එකට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔන්න කෙනෙක්ට අහන්න පුළුවන්. When we write the total energy operator, we just build the relationship between quantities and put hat denote operator. Is this approach applicable for any operator? Ilhan? මම හිතන්නේ right basically අපිට on operator එකක් distance ඒ කියන්නේ අපි කියන මේක conjugate variables කියලා මම හිතන්නේ distance and momentum කියන්නේ conjugate variable එකක්. එතකොට අපිට on operator එකක් ඔය variables එකෙන් construct කරන්න පුළුවන් මම දන්න තරම්. ඉතින් ඒ හින්දා ඔය approach එක ඕන අපිට භාවිතා වෙන on operator build up කරන එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි කරන්නේ මොන operator එකක් ගත්තොත් classical operator එක ලියනවා. ඊට පස්සේ ඒකේ momentum එක ඒ operator එක momentum සහ distance operators වලින් වලට convert කරගන්නවා. දැන් අපි velocity වගේ තිබුණොත් අර mass එක දාලා ඊට පස්සේ
classical operators substitute කරනවා මේ quantum operators වලින්. ඒ quantum operator එකයි දැන් momentum operator එකයි -i(h bar d/dx) වෙන්නේ කියන එක පැහැදිලි කරන්න ටිකක් අමාරුයි. ඒක ගොඩක් ඩීප් කියනවා නම් මම හිතන්නේ ඒක අර commutator relationships කියලා තියෙනවා. අපි h සහ distance සහ momentum දෙකේ commutator එකට අදාළ value එකක් තියෙනවා. ඒ value එක ගන්න සහ classical limit එක පෙන්වන්න ඕන හින්දා ඒකට tally වෙන්න අපි විදිහට තමයි අපි අර ඒ relationship එක අරන් තියෙන්නේ. ඒක ඊට වඩා පැහැදිලි කරන්න ටිකක් අමාරුයි ඇත්තටම. ඔව් මේ අහලා තියෙන ප්‍රශ්නෙටම දැන් ඔය ඒකේ නිගාර ඒක අහලා තියෙන හරිය. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කරන්නේ ගොඩක් අය දැන් ඩිල්හාන් කිව්වා වගේ අපි මේ ක්ලාසිකල් මෙකැනික්ස් වල තියෙන ඉක්වේෂන් එක අරගෙන ඒකෙන් තමයි ඔපරේටර් එක හදාගන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් ඇන්ගල් මොමන්ටම් ඔපරේටර් එක අපිට හදා ගන්න ඕන නම් අපි එතකොට අර L = R × P කියන ඒ අපේ ක්ලාසිකල් මෙකැනික්ස් වල අපි දන්නේ ඉක්වේෂන් එක යූස් කරලා තමයි ඇන්ගල් මොමන්ටම් ඔපරේටර් එක හදාගන්නේ. ඒ වගේ. තව මොන හරි ප්‍රශ්න තියෙනවද? excuse me මේක අර මේ linear combination එකක් විදිහට ලියපු එක පොඩ්ඩක් අපව පැහැදිලි කරන්න පුළුවන්ද? free particle එකේද නැත්නම් මම හිතන්නේ particle in කලින් 1D box එක. right මෙතන නේද? ඒ කියන්නේ right then මේ තියෙන psi n කියන අපි දැන් හොයාගත්ත solutions right solutions of the 1D box. එතකොට අපිට ඕනම් function එකක් හැබැයි අර මම හිතන්නේ ඕනම් function එක but boundary condition satisfy කරන ඕනම් function එකක් අපිට පුළුවන් මේ functions වල linear combination එකක් විදිහට ලියන්න කියලා. උදාහරණයක් විදිහට කියන්නේ මම ඒක අපිට මෙතන copy කරලා ගන්නවා. right බලමු try කරලා බලන්න. දැන් අපි ගත්ත සිස්ටම් එකේ x axis සයිඩ් තියෙනවා. මේ boundary condition එක satisfy කරන්න ඕන. okay අපි හිතමු මොකක් කර අපිට දෙනවා. අපි දන්නේ නැහැ මොකද function එක කියලා. right එතකොට මේක තමයි අපේ function එක. fx වෙන්නේ. දැන් මේ function එක අපිට දැන් linear combination එකකින් ලියනවා කියලා කියන්නේ මේ function එකේදී දැන් මේ function එක අපි හරියටම හොයනවා කියන්නේ මේ හැම බිඳුවෙන් ඉඳන් a කියන හැම value එකකටම අදාළව x value එකේදී function value එක හොයා ගන්නවා right මේ linear combination එක මම හිතනවා මම ඉතර ලොකු හොඳ explanation එකක් කරන්නේ නැහැ but ඒ කියන්නේ මෙන්න මේ දැන් මේ තියෙන functions ඔක්කොම sin functions right sin n phi over ax functions right එතකොට හිතන්න පුළුවන් අපි දන්නවා n සමාන බිඳුව වෙලාවේදී function එක මේ වගේ n සමාන 1 දී n සමාන 2 දී function එක අපි දැන් කිව්වා මේ වගේ කියලා. දැන් මේ idea එක තමයි අපි මෙන්න මේ cn වලින් කියනවා මේ දැන් මේ function f කියන function එක හදන්න cn කියන්නේ n කියන basic sin function එකෙන් කොච්චර ප්‍රමාණයක් ගන්නවද කියන්නේ. එතකොට මට පුළුවන් මේ function එක අර superposition principle එක කියලා ඒගොල්ලෝ කරන්නේ සමහරట్లాට physics වල මේ function එක මේ නිල් පාටින් තියෙන function එක හදන්න නම් මම රතු පාටින් තියෙන function එකෙන් c1 ප්‍රමාණයක් ගන්නවා. කොළ පාටින් තියෙන function එකෙන් c2 ප්‍රමාණයක් ගන්නවා. මේ idea එක තමයි මේ linear combination එකකින් ලියන්න පුළුවන් කියලා කියන්නේ. මේ ඕනම f කියන function එකක් මේ boundary condition satisfy ගන්න ඕන ඇත්තටම. මම හිතන්නේ ඒක මට කියන්න බැරිුණා. එහෙම වෙන ඕනම function එකක්
මෙන්න මේ අපිට cn කියන values හොයා ගන්න පුළුවන් මෙහෙම express කරන්න පුළුවන් ඒ විදිහට. තව විදියක් තමයි මේ කියන්නේ මේ සිස්ටම් එක කියන්නේ mathematically inclined නම් අපි කියනවා මේ Hilbert space එක span කරනවා කියලා මේ wave function set එක. පැහැදිලි වුණාද කියන එක මම දන්නේ නැහැ. තව පොඩ්ඩක් උන්න මට comment ඒක තේරුණා. right thank you. Thank you. ඒකම ඩිල්හානේ යාර cn කියන්නේ probability amplitude එකනේ cn වලට ඔව් define කරන probability amplitude. ඔව් ඒ කියන්නේ ඒ state එකේ ඒ අදාළ energy state එකේ තියෙන්න පුළුවන් probability එක probability amplitude එක අතර. ඔව් එතකොට අපි දෙන සිස්ටම් එක කරන අර cn වල අපි amplitude square එක ගත්තාම addition එක එක වෙන්න ඕනේ නේ. right. තව මොන හරි ප්‍රශ්න තියෙනවද? අපි ලබන සතිය කතා කරන දේ ගැන කතා කරලා නවත්වන්නේ. ප්‍රශ්න නැත්තම් ලබන සතිය මොකද කතා කරන්නේ? ඔව් අපි ලබන සතිය කතා කරන්නේ හිතාගෙන ඉන්නේ මේ finite potential well කියන concept එක. එතකොට අපි දන්නා finite potential well එකකදී අපි ගොඩක් අය ඒකත් කරන්නේ මේ දැන් අපි අද කතා කරා වගේම Schrödinger equation එක solve කරලා බලනවා එක එක state එකට. එතකොට අපි ගොඩක් අයට ගන්න finite potential well එකට කලින් particle එක තියෙනවා. ඊට පස්සේ particle එක මේ finite potential well එක ඇතුළේදී කොහොමද වෙන්නේ? ඊට පස්සේ එතනින් එළියට යනකොට කොහොමද වෙන්නේ කියන එක. එතකොට මේකේ වැදගත්ම දේ තමයි ඒ කියන්නේ finite potential well එක තියෙනකොට particle එකේ initial energy එක. ඒක සමහරක් වෙලාවට දැන් මේ potential well එකේ barrier එකේ energy එකට වඩා වැඩි වෙන්නත් පුළුවන් නැත්නම් අඩු වෙන්නත් පුළුවන්. එතකොට අපි දන්නා දැන් classical mechanics වල නම් barrier එකේ potential එකට වඩා particle එකේ energy එක අඩුයි නම් එයාට barrier එක ඇතුළට යන්න බැහැනේ. ඊළඟට අපි දැන් දන්නවා quantum physics වලදී probability එකක් තියෙනවා මේක barrier එක ඇතුළේ තින්න පුළුවන්. ඒතර අපි බලනවා ඒ කොහොමද මේ probability amplitude එක calculate කරන්න කියන එක. ඊට පස්සේ එයාගේ energy එක barrier එකේ energy එකට වැඩි වෙන්න පුළුවන්. වැඩි වුණොත් අපි classical mechanics වලට අනුව නම් ඒක සම්පූර්ණයෙන්ම barrier එක ඇතුළට යන්න ඕනේ. ඒ වුණාට quantum physics වලදී එතකොට ඒකේ අර reflection probability එකකුත් තියෙනවා. ඉතින් අපි මේ දේවල් ගැන තමයි කතා කරන්න හිතාගෙන ඉන්නේ ලබන සතියේ lecture එකේදී. හරි. තව මොන හරි ප්‍රශ්න තියෙනවද කට්ටියට? මම හිතන්නේ ප්‍රශ්න නැහැ වගේ. එහෙනම් අපි අදට ලෙක්චර් එක මෙතනින් නවත්වන්නේ. හරි. එහෙනම් සහභාගී වෙන ඔයගොල්ලන්ට ලෙක්චර් එක කරපු දිල්හාන්ට ජයජීවන්ට ආශිර්වාද නැවතුම් ස්තුතියි. එහෙනම් අදට ලෙක්චර් එක මෙතනින් නවත්වනවා.